ආයුබෝවන් ඔබ මෙතෙන් සිට එකතු වන්නේ ජාතික රූපවාහිනී දිවාපුවත් විකාශය සමගින් මම සංජීවනී නාවලගේ මුලින්ම ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ රජරට පොදු ජන රැළිය අද සවස අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී මෙරට ජනතාවට මානුෂවාදී ආධාර සැපීම සම්බන්ධයෙන් අගමැතිගෙන් ජාත්‍යන්තර රතුකුරුස සම්මේලනයට පැසසුම් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට ලොව සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී. ජර්මනියෙන් පැය 24ක් ඇතුළත 2,12,000කට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්. මහකන්නේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සාර්ථකයි. රුසියානු යුක්‍රේන අර්බුදය උග්‍ර නොකරන බවට පුටින්ගෙන් ප්‍රකාශයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැලි මාලාවේ පළමු රැළිය අද සවස අනුරාධපුර සල්ගාද ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එය නම් කර ඇත්තේ රජරට පොදුජන රැළිය ලෙසයි. එහි සූදානම පිළිබඳ ජාතික රූපවාහිනියේ රසික ගමගේ ගෙනෙන වාර්තාව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිවයින පුරා සංවිධාන කරන ජනරැලි මාලාවේ මංගල ජනරැළිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. රට රකින්න ජනබලය රජරට ජන රැළිය යන්න මෙවර තේමාවයි. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජන රැළිය පැවැත්වෙනවා. කොවිඩ් අර්බුදය ජය ගනිමින් සිටින රජය සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ජන රැළි මාලාවේ අරමුණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවල ඉස්ලාම රැස්වීම තිබ්බේ අනුරාධපුරමේ සල්ගාදු පිටියේදී. ඊට පස්සේ ජනාධිපතිවරණදී මහා මැතිවරණ පටන් ගන්න පොදු ජන පෙරමුණ හැටියටත් රැස්වීම තිබ්බේ මේ සල්ගාදු පිටියේදී. රජරට ගෝ ජනතාව මේ පිටිය පිරලා ඉතිරිලා යන්න ඒ රැස්වීම සියල්ලෙම පෙනී හිටියා. ඒ වගේම අවුරුදු දෙකක් අපි දැන් ආණ්ඩු කරලා ඒ වගේම කොවිඩ් වසංගතයක් තියෙන වෙලාවේ ඒකත් අපි මැඩ පවත්වන පළවෙනි මංගල රැස්වීම මේක රටේම අපි රැස්වීම මාලාවක් තියන්නේ නැහැ. ඒකේ පළවෙනි රැස්වීම තමයි අද සල්ගාදු පිටියේදී තියන්නේ. ඒ නිසා මම පැහැදිලිව ප්‍රකාශ කරනවා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොටස 7ක් තියෙනවා. 7ේම ජනතාව අපි ඒකරාශි කරලා දැනුවත් කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ඒ ශක්තිය බලය අපි පෙන්වන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා කියන එකට මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයා හැටියට ප්‍රකාශ කරන්න කැමතියි. අපි සැලසුම් කරලා තියෙන ආකාරයට ආසන මැතිවරණ කොටස ආසන 7ම තාම සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම ගොවි ජනතාව හැමදාම රාජපක්ෂරුත් එක්ක හිටියා මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ. ඒ වගේම සල්ගාදු පිටිය කියන්නේ ඓතිහාසික පිටියක්. අපේ පක්ෂයේ ආරම්භයේ ඉඳලම අපි සත්‍ය අපි ආරම්භයේ දුන්නේ මෙතනින්. මොකද රටටම හොඳ බලවේගයක් පෙන්වන්න පුළුවන් ස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කේ අපි හැමදාම මේක ආරක්ෂා කරමින් ඉස්සරහට ගියා. ඒ වගේම මේ අභියෝගයත් අපි බාර ගන්න තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එදා සහභාගී වුණා වගේම අදත් අපි හිතනවා කොටාබි රාජපක්ෂ ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය කෙරෙහි තියෙන විශ්වාසය තහවුරු කරයි කියලා අද පැමිණෙන ජනතාවගෙන් ඒක අපි රටට පෙන්නනවා. අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගන් චපගන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්වුණා. ලොව විශාලතම මානුෂවාදී සංවිධානය වන අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ සමාජිකත්වයේ දරන රටවල් ගණන 192ක්. කොවිඩ් වසංගතය හමුවේ ඉතිහාසයේ ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දුන් සෑම ව්‍යසන අවස්ථාවකදීම ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය ඔස්සේ තම ජනතාව වෙත ලබා දුන් මානුෂවාදී ආධාර උපකාර වෙනුවෙන් රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයට සිය කෘතවේදීත්වයේ පිරිනමන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී කියා සිටියා. සම්මේලනයේ මහලේකම් ජගන් චපගන් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය ඉතා ක්‍රියාශීලී හා විනිවිද භාවයෙන් ක්‍රියා කරන බවයි. ඉදිරි සහන සේවා කටයුතුවලදී ඔවුන්ගේ එල්ලීම් වලට ප්‍රමුඛත්වය ලබා දී මෙරට ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට බලාපොරොත්තු වන බවයි චපගන් මහතා සඳහන් කළේ. ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතාගේ නායකත්වයෙන් ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහ බැංකුව අධිපති අජිත් නිමාඩ් කබ්‍රාල් අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ ඉන්දිය කලාපීය ප්‍රධාන නියෝජිත උදය රෙජිම් යන මහත්වරු සහ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාව කොරෝනා සංචාරක අවදානම අඩු එනම් තුන්වන මට්ටමේ රටක් ලෙස ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව මීට කලින් සිව්වන මට්ටමේ අවදානම් සහිත රටක් ලෙස නම් කර තිබූ අතර ඊට රටවල් 135ක් ඇතුළත්.
රටේ ජනගහනයට සාපේක්ෂව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව මත අවධානම තීරණය කරනවා. ශ්‍රී ලංකාවේ එන්නත් කරන ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඊට බලපා ඇති බවයි එම මධ්‍යස්ථානයේ පවසන්නේ. මෙවැනි අවදානමක් සඳහන් කරන ප්‍රවෘත්තියට අනුව අඩුම අවදානමක් තියන අයට දීලා තියෙන්නේ අඩුම මට්ටමේ ශ්‍රේණියක්. ඒ වගේම වැඩිම අවදානමක් තියන අයට තමයි වැඩි මට්ටමේ ඉලක්කමකින් දෙන ශ්‍රේණියක් 4 වන මට්ටමට දීලා තියෙන්නේ වැඩිම අවදානමක් තියෙන එක. ඒ ප්‍රවෘත්තියේම කියන පරිදි ශ්‍රී ලංකාවට දීලා තියෙන්නේ 3 වන මට්ටම හෙවත් උපරිම මට්ටමට එකක් අඩුවෙන් තියෙන මට්ටම එකක්. ඒ වගේම 190ක් පමණ තියෙන ලෝකයේ තියෙන රටවල් වලින් 135ක්ම 4 වෙනි මට්ටමේ අවදානම් රටවල් හැටියටයි කලකලා තියෙන්නේ. ලංකාවට දීලා තියෙන්නේ 3 වෙනි මට්ටමේ අවදානමක්. ඒ විතරක් නෙවෙයි ඒ අයගේ ඒ සඳහන් කරලා තියෙන දේවල් දිහා බලනකොට පේනවා අපේ රටේ තියෙන නීතිය අනුගමනය කරන්න කියන නියමිත එන්නත් ලබාගෙන සිටින්න මුවාවරණය පැළඳ සිටින්න මම හිතනවා එවැනි දෙයක් ඒ රටවල් මගින් තම පුරවැසියන්ට ලබා දීම විශේෂයෙන් ලංකාවේ සංචාරක කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඒ අය අපේ රටේ නීතිය අනුගමනය කිරීම අපි සියලු දෙනාටමත් ඒගොල්ලන්ටත් දෙගොල්ලන්ටම වාසි වෙනවා. ඒ වගේම තමා එන්නත් ලබා ගැනීමේ වේගය පහුගිය කාලේ යම් ආකාරයකට අඩාල වෙලා තිබුණත් දැන් වෙනකොට සෑම දිනකම පාහේ 50000ක් ඉක්මවලා බොහෝ අවස්ථාවල දිනපතා තුන්වන මාත්‍රාව ලබා ගැනීම සිද්ධ වෙගෙන යනවා. ඒ අනුව මම හිතනවා ඉදිරි දින කිහිපය තුළ වඩාත් සාධනීය අගයකට බූස්ටර් එන්නත ලබා ගැනීමේ ආවරණ අගය ඉහළට ගෙනියන්න අපිට පුළුවන් වෙයි කියලා. වයස අවුරුදු 20ට වැඩි පිරිසට බූස්ටර් එනත ලබා දීම දෙවින පුරා සාර්ථකව තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ දියතුවින පරිශ්‍රයේද අද උදෑසන සිට බූස්ටර් එනත ලබා දීම සිදු කරනවා. ඇත්තටම ඉතින් රට ජාතිය වෙනුවෙන් හිතනවා නම් රටේ අනාගතය වෙනුවෙන් මේකට සියලු දෙනා යොමු විය යුතුයි මේ අවස්ථාව හැටියට. මේක හැමෝටම ගන්නව නම් හොඳයි කියලා තමයි කියන්නේ. පිට පරිසං වෙන රටේ පරිසං වෙන නිසා මේක ලබා දෙන එක ගොඩක් සතුටු වෙනවා අපි. COVID-19 රෝගී වැළඳුණු 1253 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 24265. 405 දෙනෙකු ඊයේ සුවය ලබා තිබෙනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,82,064ක්. කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේද ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට අලුතින් මරණ ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් සිදු වෙතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙය අතිශය ඛේදජනක තත්ත්වයක් ලෙසයි එම සංවිධානය හඳුන්වා දී ඇත්තේ. මේ අතර ප්‍රංශය, පෘතුගාලය සහ ග්‍රීසිය පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින්ට එම රටවලට පිවිසීමට අවසර ලබා දී තිබෙනවා. ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 40කට අධිකයි. මෙතෙක් සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 57,81,000 ඉක්මවනවා. මෙවන විට වෛරසයේ ප්‍රමුඛ ප්‍රභේදයේ බවට පත්ව ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයයි. ඉකුත් නොවැම්බර් මාසයේදී ඔමික්‍රෝන් ප්‍රභේදය අවදානම් සහගත ප්‍රභේදයක් ලෙස නම් කිරීමෙන් පසු ගෝලීය වශයෙන් දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 130කට ආසන්න වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකු වන අබ්ඩි මහමුද් ප්‍රකාශ කරනවා. ප්‍රංශය, පෘතුගාලය සහ ග්‍රීසිය සිය සංචාරක නීති ලිහිල් කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදේශිකයන්ට එම රටවලට පැමිණීමට අවසර හිමි වනු ඇති. එලෙස පූර්ණ එන්නත් ලබා සිටින සංචාරකයන් පෘතුගාලයට ඇතුළු වීමේදී වෛරසය ආසාදනය වී නොමැති බව සනාථ කෙරෙන පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඊයේ ලොව වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් හඳුනා ගනු ලැබුවේ ජර්මනියෙන්. එම සංඛ්‍යාව 2,12,000කට අධිකයි. එසේ වුවද තවමත් ඉහළ දෛනික ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනෙන ඇමරිකාවෙන් ඊයේ 1,79,000කට අධික කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. එම කාල සීමාව තුළ ලොව වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 2,777ක් එරට සිදු වෙති බවයි නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. හෙද වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් අදත් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද සේවාව, පරපුරක වෛද්‍ය සේවාව හා අතුරු සේවාව ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති 18ක් වැඩවර්ජනයට එක්ව සිටිනවා. ප්‍රධාන රෝහල් 9ක සහ එක් සෞඛ්‍ය ආයතනයක පමණක් වර්ජනය ක්‍රියාත්මක කරන්නේ නැහැ. වර්ජනයේ හේතුවෙන් සෞඛ්‍ය සේවා රැසකට දැඩි බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් පීඩාවට පත් රෝගී ජනතාව මෙම වර්ජනය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒගොල්ලෝ බෙත් නේ පිටින් කියලා ගන්න පිටින් ගන්න මට සල්ලිත් නේ මොකුත් නැහැ. ඒ අය යම් විදිහකින් වැටපක් ස්ථිරසාරව ලබනවානේ. ඒ අතර මේගොල්ලෝ මේ පෞද්ගලික ආයතන වලට ගිහිල්ලා සේවය කරනවා. මේ අවස්ථාව රටට දුක් කරදර තියෙන අවස්ථාවක් නිසා ඒගොල්ලෝ ලබන වැටුප ගැන මේ තරම් ලොකුට මේව කරන්න හොඳ නැහැ. හැමදාම වර්ජනයේදී මේගොල්ලන්ට කොච්චර දුන්නා මදිනේ. එක වෘත්තීය සමිති නායකයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලත් හිටියා. ඒ කාලේ දිනා ගන්න බැරි වෙච්ච ඒවා දැන් ඉල්ලනවා. අහිංසක ලෙඩ්ඩු බිල්ලට දීලා ඒගොල්ලන් ලක්ෂ ගණන් පඩි ඉල්ලනවා. උන්ගේ බඩ පුරව ගන්න විතරයි උන් දන්නේ. ඔක්කොම
දේශපාලන වාසි තමයි ඉතින්. ටීවී එක අරන් ආව මෙහෙට ගෙදරින් එන 3 වෙලාව. කෙනෙක් එක තිබුණ හොඳයි. නැත්නම් ටීවී එකට 5000 දීලා ගෙදර නිකන් යන්න තමයි එන්නේ. උදේ පාන්දර 5ට මෙතෙන්ට අපිට තියෙන ලෙඩවල් වලට අපිට පුද්ගලික අංශ වලට යන්නත් බැහැ. හරි අමාරු. ඒක මගහැරුණොත් ආයෙ ඊළඟ මාසෙ එන්න කියලා තමයි මේ බෝඩ් වල ගහලා තියෙන්නේ. අසාධාරණ වැඩ තමයි තියෙන්නේ. හැමදාම මිත්‍රෙක් නෙමෙයි හොස්පිටල් වල. රට ආදිරයක් තියෙන අය නෙමෙයි මේ කරන්නේ. කොරෝනා වසංගතයත් එක්ක ඉතින් මේ ලෙඩ්ඩු ගැන සාධාරණත්වයක් හිතනවා නම් හොඳයි කියලා මම හිතනවා. හැමදාම ඉතින් දෙනවා ඊට පස්සේ ඒ දුන්නාම ඊළඟට තව මොකක් හරි කියලා ආයෙ තවත් ඉල්ලනවා. මේක දීලා ඉවරයක් කරන්නේ නැහැ කවුද? 75000කටත් ඉහළ පඩිය දෙනවා. රුපියල් 35000න් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා මේකේ ඈ. මහා කාලකන්ණි જાතියන් මේ අහිංසක මිනිසුන්ව මේ විදිහට මේව කරන්නේ. ඔපරේෂන් වලට ඉන්න ලෙඩ්ඩු මොකද වෙන්නේ? මරන්නට ලං වෙනවා දවසින් දවස. මේගොල්ලෝ හැමදාම කරන්නේ පඩිය වැඩි කරලා දෙන්න කියලා ඉල්ලීම් දිනා ගන්න කියලා වර්ජනය කරනවා. හැමදාම මිනිසුන්ව තලනවා. ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කුමන කාර්ය මණ්ඩලයක් වුවද වර්ජනයේ නිරත වීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසන්නේ. පොඩි වාසනාවකට තියෙන්නේ වෛද්‍යවරු සහ හෙදියන් මේ අවස්ථාවේ වර්ජනය කළා නැහැ. ඒක නිසා අමාරුවෙන් වුණත් අපි මේ එදිනදා රාජකාරී කටයුතු කරගෙන යනවා. දැන් බෙහෙත් දෙන එක සම්බන්ධයෙන් අපි විකල්ප ක්‍රියාමාර්ගයකට අරගෙන තියෙන්නේ ඔසුසලහරහා බෙහෙත් නිකුත් කිරීම. ජාතික රෝහලට හැකියාව තියෙනවා එක්ස්රේ ගන්න ඕන නම් CT එකක් ගන්න ඕන නම් පෞද්ගලික අංශය ලවා ඒ කාර්යය ඉෂ්ට කරගන්න. නමුත් අපිට මේක හැමදාම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවට වෘත්තීය සංගම් නියෝජිතයින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අදහස් පළ කළා. උන්වහන්සේ කියා සිටියේ රට තුළ උද්ගතව ඇති ජාතික ආපදා අවස්ථාවකදී රෝගී ජනතාවට මැනවින් සේවය ඉටු කිරීම වෙනුවට අසාධාරණ ලෙස තම ඉල්ලීම් වෙනුවෙන් වෘත්තීය සමිති පෙනී සිටීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි. අපි දන්නවා අපි ඉදිරිපත් කරන ඉල්ලීම් 7න් අපට ඉල්ලීම් 4ක් ලැබිලා තිබෙනවා. ඉතින් ඉල්ලීම් ටික ලබා දීමට ජනපතිතුමා අපට පොරොන්දු වෙලා තිබෙනවා. අමිතුමා පොරොන්දු වෙලා තිබෙනවා. ඇමතිතුමා සමග කරපු සාකච්ඡාවේදී අපි දන්නවා මේ මාණ්ඩලික තත්ත්වයන් පිළිබඳව නිකුත් වෙලා තිබෙන්නේ ඒවා. කලින්ම අපි කතා කරන්නේ ඉල්ලීම් 7 පිළිබඳව විෂමතාවයක් තිබෙනවා නම් ඒ විෂමතාවය අපි වෙනම සාකච්ඡා කරලා අපි තීන්දුවට එන්න අපි හදන්නේ. ගුරුවරයාට මේක වැඩි කරායි කියලා අපි විරෝධයක් නැහැ. අපේ තැන් අපිට බා ගන්නවා මිසක් අපට අවශ්‍ය නැහැ තව කෙනෙක් විවේචනය කරලා ඔවුන් වෙලා දක්වන්න. අත්‍යවශ්‍යම කියනවා රෝගීන් පිළිබඳව අනුකම්පාවක් දයාවක් නැත්නම් ඕනෑම කෙනෙකුට ඕන තීන්දුවක් ගන්න පුළුවන්කම තිබෙනවා. අපි වෘත්තීය සමිති වර්ජන වලට විරෝධය නැහැ. මේ වෙලාවේ කරන වර්ජනය රෝගීන්ට වෙන මහත් අවාසනාවක් කියන එකයි අපි විශ්වාසය. මහකන්නේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මකයි. නාඩු කිලෝවක් රුපියල් 90ක්ද, සම්බා කිලෝවක් රුපියල් 92ක්ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 95ක ඉහළ මිලකට මිලදී ගැනෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 29ක් පිහිටුවා තිබෙනවා. එහි රජයේ සහතික මිලට වී මිලදී ගැනීම පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාද එක්ව සිටියා. මේ මාස් කන්නේදී රසායනික පොහොර භාවිතය අඩු කරලා කාබනික පොහොර වලට ජනතාව නැඹුරු කිරීමේ වැඩසටහනේදී යම් අඩුපාඩු වුණා නම් ඒක පිරිමැහෙන විදිහට ජනතාවට දෙන වී මිල වැඩි කරන්න තීන්දුව කරා. ජනාධිපතිතුමාපත් වුණාට පස්සේ 32කට තිබ්බ වී කිලෝ එක 52 කරා. එකවරම රුපියල් 20ක් වැඩි කරා. දැන් මේ පොහොර ප්‍රශ්න නිසා ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්නවන්. ඒ පිළිබඳව සලකලා ජනතාවට දෙන්න ඕන ඉහළම මිලක් දෙන්න ඕන කියලා තමයි රුපියල් 92 ඉඳන් 95 දක්වා මේ වෙනකොට වී මිල දී ගැනීම කරන්නේ. පෞද්ගලික අංශය ගන්න වේලිච්ච වී කිලෝයක් රුපියල් 80යි 85යි. දැන් අපේ ආණ්ඩුවේ වී අලෙවි මණ්ඩලෙන් ගන්නවා ඒ 92 ඉඳන් 95 දක්වා. අඩු වුණාට වී මිලෙන් ඉහළයි. අපි කියන ගොවියා ගැන හිතලා රජයෙන් මෙහෙම වැඩසටහනක් ගෙනිච්ච එක ගැන ඇත්තටම බෙහෙමින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද සතුටුයි. පොහොර ප්‍රශ්නේ නැතුවා නෙවෙයි. ඒක උපරිමයෙන් බලපෑවා. හැබැයි ඒක යට යනවා අද තියෙන වී මිලත් එක්ක. මොකද ගිය කන්නේ අපි ලක්ෂයක් ගත්තා නම් වී මිටි 100ක් දීලා. හැබැයි මේ ඒක ගන්න පුළුවන් මේ සැරේ 25ක් වගේ පොඩි ගානක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහකන්නේ වී මිලදී ගැනීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. වී මෙට්‍රික් ටොන් 2300ක් මේ වන විට මිලදීගෙන ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් RMR රත්නායක මහතා ප්‍රකාශ කළා. අර කොම්පෝස්ට් ඊපු නිසා සාර්ථකව පේනවා. ඒ නිසා දැනට රජයේ විසින් අනුමත කර දී තිබෙන
නාඩු 90ට සම්බ 92ට ගැනීම ගැන අපි තාම සතුටු වෙනවා. ඇත්තටම මේ සැරේ වියලිය මණ්ඩලය ඉහළ මිලක් ගොවියාට ලබා දෙනවා. රුපියල් 90ක් නාඩු වලටත් සම්බ කිලෝවත් සඳහා 92ක මිලකුත් කීරි සම්බ සඳහා 95ක මිලකුත් අපි ලබා දෙනවා. මේ මිලදී ගැනීමට ආරම්භ කිරීම ලොකු සත්‍යයක්. ඒ වගේම මම හිතනවා ගොවි මහතුරුන්ට මේ ගන්න වී වලට අතටම මුදල් ටික ලබා දීම වැඩපිළිවෙලත් ඉතාම හොඳයි. ගිය සැරේට වැඩිය විශාල වී ප්‍රමාණයක් මම හිතනවා ගොවි මහතුරුන්ගෙන් මේ සැරේ ගන්න පුළුවන් වෙයි. මේ සැරේ තත්ත්වය වෙනස් කරලා කන්න මුලටම වී වැඩි මිලකට ගන්න ගැනීම ගැන අපි සතුටු වෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශ සකස් විය යුත්තේ කෙසේද? මේ පිළිබඳව අප විවිධ පාර්ශවයන්ගෙන් අදහස් විමසුවා. අද ඒ පිළිබඳ අදහස් දක්වන්නේ නායකත්ව හා පෞරුෂත්ව පුහුණු විශේෂඥ නීතිඥ කුමා ඉද්දමල්ලෙන මහතායි. පුංචි රින දෙයක් දාපුවාම කොහේ හරි අපි හිතමුකෝ මාධ්‍ය ජාලයක අපි මුහුණු පොතේ කියලා Facebook එකේ ඒක පැයක් ඇතුළත මුළු ලෝකෙම දන්නවා. ධන දෙයක් එහෙම යන්නේ නැහැ. ධන දෙයක් ඉතා හිමින් තමයි ගොඩක් මිනිස්සු ගන්නෙ. ඒක මිනිස්සුන්ගේ සාමාන්‍ය හැටි. මිනිස්සු කැමති ගොඩක් විනාශ වෙන දේවල් වලට. ඒ දේ ඒක දන්න අය ඒ රුචිකත්වයේ පාවිච්චි කළ මිනිස්සුන්ට පෙන්නලා එයාලගේ මාධ්‍ය හදාගන්න දැඩි වෙහෙසක යෙදෙනවා. මිනිස්සුන් ඒ ප්‍රචාරණ ක්‍රමවේදයක් ලෙස මාධ්‍ය ප්‍රසිද්ධිය හදාගන්න. මේක මං හිතන්නේ හොඳ දෙයක් කියලා. ඒ ඍණ දේ තුලින් මිනිස්සුන්ට ඇති වෙන්නේ මොකද්ද? ඍණ මානසිකත්වයක්. මොකද්ද? කුපිත වීම, තරහ වීම, වෛරය, පරිගැනීම, එපා වීම, කලකිරීම මේවැ මනස පිරුණහම අපිට ඉන්නේ නිරෝගී ජනතාවක් නෙමෙයි අපිට ඉන්නේ මනසින් රෝගී වූ ජනතාවක්. මිනිස්සු ජීව ශක්තියෙන් පිරුණු මිනිස්සු හදන්න ඕන නම් ජාතියක් වශයෙන් රටක් වශයෙන් අපි දැනගන්න ඕනේ විශේෂයෙන් මාධ්‍යකරුවන් විශේෂයෙන් දැනගන්න ඕනේ මේ මිනිස්සුන්ට ඒ ඍණ දේවල් තියෙනවා තමයි ඒ ගැටලු ප්‍රශ්න ගොඩක් තියෙනවා තමයි රටක ඒ වුණත් මිනිස්සුන්ට ප්‍රතිශතයක් වශයෙන් වැඩිම ධන දේවල් ප්‍රමාණයක් ඔවුන්ගේ සිත්වලට දැමීමට මාධ්‍යකරුවට ප්‍රධාන වගකීමක් තියෙනවා. විරාමයකින් අනතුරුව යළිත් හමුවෙමු. තාත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යළිත් දිවාපුවත් අවධානය තවත් දේශීය පුවත් වෙත. සූර්ය බලයෙන් උත්පාදනය කෙරෙන මෙගාවොට් 40ක විදුලි ධාරිතාව වසර දෙකකට අධික කාලයක් තිස්සේ ජාතික පද්ධතියට සම්බන්ධ කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් කිරීම සඳහා මෙවන විට අවශ්‍ය පියවරගෙන ඇති බවයි. හිරුවෙලිය තිබෙනවා, උදම් රළ තිබෙනවා, භූ තාපය තිබෙනවා. ඉතින් එහෙම වාතාවරණයක් එහෙම වටපිටාවක් තියෙද්දි අදාළ විශේෂඥ ඉංජිනේරුවන් මේ කටයුත්තට අදාළ අපට දැනෙන රටට දැනෙන පෙනෙන ක්‍රියාදාමයක නියැලෙන්නේ නැත්තේයි කියන ගැටලුව ඇත්තටම අපිට තිබෙනවා. මේ කියන නව පුනර්ජනනීය බලශක්ති සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් 870 ගණක් තියෙනවලු. හැබැයි මේව මහ පොළොව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේව කොහෙද තනක හිර වෙලා තියෙනවා. කරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම මම හිතන පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරපු නිසා වෙන්නේ නැති මේක විදුලි බල අමාත්‍යාංශයෙන් කඩලා වෙනම අමාත්‍යාංශයක් බවට පත් කරේ. වෙනද හැමදාමත් විදුලි බල අමාත්‍යාංශය යටතේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය තිබෙන තාක්කල් විදුලි බල මණ්ඩලය විසින් මේක හැමදාමත් යටපත් වුණා. මේ වෙනම අමාත්‍යාංශයක් විදිහට පත් කරපු නිසා අද අපට පුළුවන්කම ලැබිලා තියෙනවා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හරහා පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් ක්‍රියාත්මක වෙනුවෙන් තියෙන බාධාවන් ටික අපි මෙන්න මේ බාධාවන් ටික ඉවත් කරන්න. ජනවාරි මාසේ 31 වෙනිදා කැබිනට් මණ්ඩලය අපි ඉදිරිපත් කරා විදුලි බල පනත යම් සංශෝධනයක් තින්තා කුඩා සංශෝධනයක් තියෙනවා. ඕ කියන වචනේ පනතේ නැතිවීම නිසා 2013 ඉඳන් 2022 මේ දක්වාම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති එකක්වත් අපිට ක්‍රියාත්මක කරගන්න බැරුණා. කරන්න බැරි වෙච්ච බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන තත්ත්ව දැන් අපි ගෙනත් තියෙන්නේ මෙන්න මේකේ මේ කාරණාත් එක්ක අපි හැප්පිලා තියෙන නිසා. අද වෙනකොට මෙගාවොට් 40ක් තියෙනවා. ගෙවල් වල සෝලා හයි කරලා විදුලි බල මණ්ඩලෙන් තාම කනෙක්ෂන් එක දෙන්නේ නැතුව. අවුරුද්දක් එකමාරක් සමහර ඒවා අවුරුද්දයක් විතර. මේ වගේ නිලධාරී ඉන්නවනම් දේශපාලඥයෝ ඉන්නවනම් මේ හැමෝටම දඬුවම් දිය යුතු කියලා මාත් විශ්වාස කරනවා. අපි මෙගාවොට් 50ට වඩා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අපි යෝජනා කැඳෙව්වා. ඒ අනුව අපිට ලැබුණ යෝජනා 534ක්. අපි හෙට වෙනකොට මේ ටික ෂෝට් ලිස්ට් කරලා ඉවරලා විදුලි බල මණ්ඩලයට අපි ලබා දෙනවා. ඒ විදුලි බල මණ්ඩලයට ඒ අවශ්‍ය ඉතිරි වැඩ කරගන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බල මණ්ඩල රැස්වීම් දිවයින පුරා ආසන මට්ටමින් පැවැත්වෙනවා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි. රත්නපුර ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්වීම පසුගියදා පැවැත්වුණා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කාන්තා බල මණ්ඩල නියෝජිතයින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. සම්මේලනයේ සංවිධානය කළේ නගරාධිපති ටිරෝන් අත්තනායක මහතායි. පඬුවස් නුවර ආසනයේ පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා.
එය සංවිධානය කළේ පඬුවස් නුවර ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතායි. පක්ෂ ක්‍රියාකාරීන් හා කාන්තා බලමණ්ඩල නියෝජිතයින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. තෙල්දෙණිය ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ජයන්ත කැටගොඩ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අපි තාම මේ වසංගතයත් එක්කලා අවුරුදු දෙකක් ගත කරලා තියෙනවා. තමුන්නාසලගේ බලාපොරොත්තු ඒ වගකීම අපි අත්හරින්නේ නැහැ. ඒ බාරගත් වගකීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමාත් බැසිල් රෝහණ රාජපක්ෂ මහතුමාත් හදවතේ දරාගෙන ඉන්නේ. ඒ ශක්තිය ධෛර්යය ඔවුන්ට දෙන්න තමයි අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධාන මේ රටේ සෑම ආසනයකම කැඳවලා අපි 400ක් 200ක් එන්න කියනකොට දහස් ගණන් රැස් වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිගරු ජනාධිපතිතුමාත් ඇතුළු මේ රජය ආරක්ෂා කරන්න බව ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුඩින්. සමකාලීන දේශපාලනය හා විවිධ ක්ෂේත්‍රාලලා ලියවුණු ශාස්ත්‍රීය ලිපි ඇතුළත් පාර්ලිමේන්තු සාර සංහිතා කෘතිය ඊයේ පාර්ලිමේන්තුවේදී එළි දැක්වුණා. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්‍රමය හා එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය හා ජනමාධ්‍ය ආදී මාතෘකා රැසකින් මෙම ග්‍රන්ථය සමන්විතයි. නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සහ දිනේෂ් ගුණවර්ධන, ඩල සලහප්පෙරුම යන අමාත්‍යවරුද විද්වතුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. 74 වැනි ජාතික නිදහස් දිනයේ නිමිත්තෙන් යුද්ධයේදී ජීවිතේ පූජා කළ සහ ආබාධිත රණවිරුවන්ගේ පවුල් 2500ක් සඳහා නොමිලේ පොල්පැල බෙදා දීමේ ජාතික වැඩසටහන ගම්පහ දොම්පේ කෑරගල රණවිරු ගම්මානයේදී පසුගියදා පැවැත්වුණා. විරුද ඇතට කප්රුකක් යන තේමාවෙන් එය සංවිධානය කර තිබුණා. රණවිරු පවුල් ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් පැල ප්‍රදානය කෙරුණු අතර ඒවා 3 වසරකින් පළදරන දෙමුහුන් පොල්පැල වනවා. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මහතා සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පොළොන්නරුව ජයන්තිපුර නගරයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය හා පදිකම අන්තීරු ඉදිකිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැය කෙරෙන මුදල රුපියල් කෝටි 7ක්. පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. විරාමයකින් අනතුරුව විදේශ හා ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. තාත්තේ යළිත් දිවා පුවත් දැන් අවධානය විදේශ පුවත් වෙත. රුසියානු යුක්‍රේන අර්බුදය තවදුරටත් උග්‍ර නොකරන බව රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් හමු වූ අවස්ථාවේදී. ඊයේ සිදු කෙරුණු යුක්‍රේන චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. බටහිර රටවල් රැසක් යුක්‍රේන රුසියා අර්බුදය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවනවා. ප්‍රංශ ජනාධිපතිවරයා යුක්‍රේන ජනාධිපතිවරයා සමග ඒකාබද්ධව පැවති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ සාමූහික ප්‍රයත්නයකින් සාමය ස්ථාපනය කිරීමට අවකාශ පවතින බවයි. ඊට රුසියානු නායකයාද එකඟත්වය පළ කළ බව මැක්‍රෝන් ප්‍රකාශ කළා. කෙසේ වුවද ප්‍රංශය සමග පවතින තත්ත්වය සමනය කිරීම සම්බන්ධ ගිවිසුමක් ඇති කර නොගත් බවයි රුසියානු බලධාරීන් පවසන්නේ. වත්මන් තත්ත්වයේ හමුවේ ප්‍රංශය හෝ වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනුවකට එළඹීමේ ස්ථාවරයක රුසියාව නැතැයි එරට රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියා. කොලොම්බියාවේ සිදු වූ නායාමකින් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 35කට අධික පිරිසක් බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. කොලොම්බියාවට ඇදහැලෙන අධික වර්ෂාපතනයේ නායාමට හේතුවයි. රුසරල්ඩා පළාතේ කන්දක් නායාමෙන් නිවාස රැසක් මුළුමනින්ම විනාශ වුණා. අතුරුදහන් නුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. බොහෝ පිරිසක් පස්වලට යට වී සිටින බවට සහන කණ්ඩායම් සැකපල කරන බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකියි. ප්‍රදේශයේ බොහෝ දෙනා දරිද්‍රතාවෙන් පෙළෙන බැවින් නිවාස ක්‍රමවත්ව සකස් කර නොතිබූ බව විදේශ වාර්තාවල සඳහන්. දැන් අවධානය ක්‍රීඩා පුවතකට. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු 20 තරගය ලබන සිකුරාදා ආරම්භ කිරීමට නියමිතයි. දසුන් චානක ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳ පැහැදිලි කළා.
මම ඉදානේ මහේෂ් තීක්ෂණයි වනිදුයි තමයි අපි ගියපු කම්බිනේෂන් එක දිගටම මොකද දෙන්නගෙන් අපි වැඩ දෙකක් ගන්නවා මහේෂ් ඇවිල්ලා අලුත් බෝලෙන් ටයිට් කරනවා වනිදු ඇවිල්ලා ඇටැකින් බෝල. ඉතින් ඒ කම්බිනේෂන් එකම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කීපර්ස් තුන් දෙනෙක් ඉන්න කුසල් මෙන්ඩිස් දිනේෂ් චන්දිමාල් කමිල් මිෂාර්. ඉතින් මම හිතනවා කුසල් මෙන්ඩිස්ගේ තත්ත්වය තාම ෂුවර් නැහැ. මම හිතනවා චන්දිමාල් කඩු රැකීමේ නිරත වෙයි කියලා. කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් සම්බන්ධයෙන් මේ වෙනකොට මොන විදිය අදහසක්ද තියෙන්නේ? ඔව් ඇත්තට මේක සිලෙක්ටර්ස්ලා කතා කරලා අපේ කෝචස්ලා කතා වෙලා තියෙනවා. ඉතින් ඒක මැච් එකේම බලන එක තමයි හොඳ කවුද එන්නේ කියලා. පැතුම් අපි ඕපන් කරා වර්ල්ඩ් කප් එකේ. ඉතින් ඔහු එතන ක්‍රීඩා කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් පැතුමුත් එක්ක තමයි අනිත් ක්‍රීඩකයා තරඟයේදීම බලා ගන්න පුළුවන් වෙයි. ඒ සමගින් අදට නියමිත දිවාපුවත් විකාශයෙන් අප සමගන්නවා. රාත්‍රී 8ට ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්